අයිබෝන් ඔබ මේ එක්වී සිටින්නේ සිතිජය කාලීන සංවාදාත්මක වැඩසටහන සමගින් අද අපේ සාකච්ඡාවේ මාතෘකාවට ඉතාමත් වැදගත් මාතෘකාවක් අපි තෝරාගෙන තිබෙන්නේ. ඔබ දන්නවා රටක් විදිහට විසඳාගත යුතු දේශපාලනික හා සමාජ ක්‍රියාවන් පිළිබඳව යුක්තියුක්ත භාවය පසදලීම සඳහා රටේ විධායකයට යම් බලයක් ලැබී තිබෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරයා විධායකයෙක් කියලා අපි නම් කරන්නේ ජනාධිපතිතුමාට යම් කිසි කොමිසමක් පත් කළා ඒ කරුණු කාරණා විසඳා ගැනීමේ හැකියාව. අපි දන්නවා මේ විදිහට කොමිෂන් කිහිපයක්ම මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. ඒවා රට තුළ කතා බහට ලක් වෙනවා. මේකයි අද අපේ ප්‍රස්තුත කාරණාව අපේ සාකච්ඡාවට. මේ සඳහා අපි මැදිරියට කැඳවා ගත්තා මේ කියන මාතෘකාව පිළිබඳව කතා කරන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක්. එතුමන් රාජතාන්ත්‍රිකයෙකු විදිහට පරිපාලන ශාස්ත්‍රයේ ඉහළම නිලධාරියෙකු විදිහට කලක් කටයුතු කළා. අවසානයේ ජනාධිපති ලේකම් විදිහට තමයි තමන්ගේ කටයුතු විශ්‍රාම ගන්විලා දැන් නැවතත් තමන්ගේ අදහස් පුවත්පත්වලට ඒ වගේ මේ වගේ සාකච්ඡාවලට බෙදමින් ඉන්නේ. එතුමන් හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා. අයිබෝන් ඔබතුමාට. හිටපු ජනාධිපති ලේකම්තුමනි, ඔබතුමා ආදරෙන් පිළිගන්නවා අපි සිතිජය සංවාද වැඩසටහනට. මම මගේ පූර්විකාවේ මම සඳහන් කළා අපේ අද මාතෘකාව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් කියන එක. ජනාධිපතිවරයාගේ බලතල මත පත් කරන විසඳාගත යුතු ගැටලු විසඳා ගන්න පත් කරන කොමිෂන් සභාව. ලේකම්තුමනි, අපි දන්නවා මේ රට තුලත් මේක හරියට කතා බහට ලක් වෙනවා මේ දවස්වල. ඔබතුමාගේ මම මුලින්ම දැනගන්න කැමති ජනාධිපති කොමිසමක් කියන්නේ මොකක්ද කියන එකට විග්‍රහයක්. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් කියන ඒවා පත් කරන්නේ ඒකට තියෙන නීතියක් තියෙනවා. පරීක්ෂණ කොමිෂන් පනතක් තියෙනවා. ඒ පනතේ අංක 2 සෙක්ෂන් 1 පගන්තිය අනුව ජනාධිපතිතුමාට පුළුවන් පත් කරන්න යම් ජාතික වශයෙන් වැදගත් පරීක්ෂා කළ විරලා යම් තොරතුරු ලබාගෙන ඒ පිළිබඳව හාරලා උස්සලා බලලා ඊළඟට ඒ පිළිබඳව යම් නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා වැදගත් පුද්ගලයන් තෝරාගත්ත කට්ටිය යොදලා ඒ කට්ටිය පත් කරලා ඒගොල්ලන් යම් කිසි විදිහක වාර්තාවක් දෙන්න කියලා නියම කරන්න පුළුවන්. ඒකට අධිකාරයක් දෙනවා. ගැසට් එක මුද්‍රණය කළා. කියනවා මම මේ අහවල් සිද්ධිය පිළිබඳව මේ දේවල් වෙලා තියෙනවා නිසා කියලා මේ වාර්තා වෙලා තියෙන නිසා ඒ කාරණේ පිළිබඳව හොඳට විමසලා බලලා පරීක්ෂා කරලා විපරම් කරලා මේ හොඳට සොයලා බලලා විරලා මට දෙන්න මෙන්න මේ කාලේ වෙනකොට මේක මට දෙන්න වාර්තාවක් කියලා කියනවා. ඒකේ තියෙන නීතිමය සහ නෛතිකමය බලතල සහ සදාචාරාත්මක අයිතීන් මොනවද? නෑ ඒකේ දැන් ජනාධිපතිතුමාගේ බලතලවල මේ ව්‍යවස්ථාවෙන් දෙනවනේ මෙයා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීති වලින් දීපුවානේ. ඒක නිසා ඒකේ සදාචාරය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒක එතුමාත් තීරණය කරන සම්පූර්ණ නිදහස දීලා තියෙන දෙයක්. අභිමතාර්ශාරී බලයක් තියෙන්නේ ජනාධිපතිතුමාට. කමිටු සමාජිකයන් තීරණය කිරීම කොච්චර පිරිසක්ද කියන එක තීරණය කිරීම සියලු දේවල් එතුමා සතුයි. එතකොට එතුමා ඕකට තීරණය කරනවා. ඉතින් මට සමහරට ඉතින් එහෙම සොයලා බලලා විතර වෙලා තීරණය කරනවා කවුද මේකට පත් කළ යුත්තේ කියලා. ඒතර ඒකෙන් පත් කරන කට්ටිය පිළිබඳව පස්සේ යම් චෝදනා පිටින් බාහිරව ඉදිරිපත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම වෙන්නෙම නැහැ. කිසිම චෝදනාවක් වෙන්නේ නැහැ. හැමෝම නිස්සද්දලා අහගෙන ඉන්නවා ඒක හොඳයි කියලා. ඉන්පස්සේ එන වාර්තාව ආවහම ඊට පස්සේ ගන්න පියවරත් ඒකෙත් ඒ වාර්තාව ලියලා ඉවරනන් පස්සේ කළ යුතු දේවලුත් මේ තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම ගත්තේ දැන් මේ දවස්වල හැමෝම කතා කරන වාර්තා වලින් දැන් පාස්කු කොමිෂන් පිළිබඳ වාර්තාව. දැන් ওই පාස්කු කොමිෂන් පිළිබඳ වාර්තාව ගත්තාම ඒක පිළිබඳව දැන් මම ගෙනල්ලා තියෙනවා ඒක ගැසට් එක. ඒ ගහපු එක 2019 සැප්තැම්බර් 21 වෙනිදා අතිවිශේෂ ගැසට් වක් ගහලා තියෙනවා. ඒකේ කියලා තියෙන ඕක තමයි. මෙන්න මේ දේවල් වෙලා තියෙනවා කියන මෙන්න මට වාර්තා වෙලා තියෙන නිසා ඒක විමර්ශනය කරලා පරීක්ෂා කරලා මට වාර්තාවක් දෙන්න. මම ඒකට මෙන්න මේ 5 දෙනෙකුගේ නම් කියලා තියෙනවා. ওই 5 දෙනාම මම පත් කරනවා කියලා. පත් කරනවා කියලා කියනවා. ඒකේ ඊළඟට කියනවා 1 2 3 කියලා මෙන්න මේ බලනකොට මෙන්න මේවා ගැන බලන්න.
එක මේක දෙක මේක තුන මේක කියලා ඒ විදිහට කාරණු කාරණා දැන් මේකේ නම් කරුණු 13ක් කියලා තියෙනවා. එන්න මෙහෙම කරන්න කියලා. ඒ කරන ගමන් ඒකේ සඳහන් කරනවා දැන් මේ ගැසට් එක අරගත්තොත් එහෙම මේකේ කවුරුවක්වත් ඉන්නවද මේ පුද්ගල මණ්ඩලයක් හෝ කණ්ඩායමක් හෝ කවුරු හරි කට්ටියක් මේ පාස්කු ඉරු දෙන ප්‍රහාරයට සම්බන්ධ වෙන්න ඉන්නවද සම්බන්ධ වෙච්ච කට්ටිය. ඒකට උදව් කරපු කට්ටිය, මුදල් දුන්නු කට්ටිය, මානසික ශක්තිය දුන්නු කට්ටිය. ඒ විදිහේ කට්ටිය ඉන්න සොයලා බලලා විරලා මට ඒව නැවත වරක් ඒව නොවන විදිහට කොහොමද? අපි කළ යුත්තේ මොනවද? මේ මිනිස්සුන්ට හිංසාවට පස්සෙච්ච කට්ටියට වින්දිතයන්ට මොකක් හරි දෙන්න පුළුවන් මොනවද? ඒ ආදී වශයෙන් ඔය කරුණු මේ ඉල්ලලා තියෙනවා විස්තර දෙන්න කියලා. ඔය පරීක්ෂණ කරන අතරවාරයේ ඔවුන්ට බලයක් තියනවද? අධිකරණමය හෝ පොලිස් වැනි බලතලයක් තියනවද? ඔවුන්ට යම් කෙනෙක් ප්‍රශ්න කිරීමේ බලය, කැඳවා ගැනීමේ බලය? ඔව්. මේ නීතිය යටතේ කැඳවනකොට ලියුමක් කෙවුවොතින් එහෙම මෙන්න මේ ගානෝම මෙහෙම අපිව පත් කරලා තියෙනවා. මේ සඳහා පැමිණිය යුතුයි කියලා යන්න අවශ්‍යමයි. ඒක මේ අර ඉංග්‍රීසියෙන් මැන්ඩේටරි නැත්නම් අනිවාර්යයෙන්ම ඒකට යන්න ඕන. ඒකට ගිහිල්ලා විරලා යන්න පුළුවන්. යනකොට තමන්ට ඕන නම් හිතෙනවා නම් මට මේකේ ගිහිල්ලා දැන් මේකේ ප්‍රශ්න අහනකොට මට මේකට යම් ප්‍රශ්න තියෙනවා නීතිමය ගැටලු ඇති වෙයි කියලා නීතිඥයෙක් එක්කත් අරන් යන්න පුළුවන්. සමහරට එහෙම නොගියොතින් එහෙම කොමිසමෙන් කියන්න පුළුවන් නරකද ඔබතුමාට මේ නීතිඥයෙක් එහෙම එක්කගෙන ආවනම් හොඳයි නේද වගේ එහෙම නැහැ ඒක වැඩි හොඳයි නේද කියලා යෝජනා කරන්නත් පුළුවන් සමහරවිට. හොඳයි. මේ දැන් ඔබතුමා ඔය කියපු විදිහට පාසක කොමිසම සහ අපි දන්න රටේ කතාබහට ලක් වෙච්ච තවමත් කතාබහට ලක් වෙන අනිත් කොමිසම තමයි බැඳුම් කරේ පිළිබඳව දාපු කොමිසම. ඔබතුමත් රාජකාරී කරන අවධියක ජනාධිපතිතුමා ළඟ. දැන් අපි හිතමු ලේකම්තුමනි මේ දැන් මෙහෙම කොමිෂන් එකක් ඉවර කරලා තමන්ගේ වාර්තාව ජනාධිපතිවරයාට බාර දුන්නාන් පස්සේ ඊට පස්සේ ක්‍රමවේදය මොකක්ද? දැන් මෙහෙම එතනින් එහාට මොනවද වෙන්නේ? දැන් මට ඔය පිළිබඳ තියෙන එක අත්දැකීමයි තියෙන්නේ. දෙකක් තියෙනවා අත්දැකීම් දෙකක් තියෙනවා. ඒ දෙකම තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ළඟ මම ඉන්න වැඩ කරන කාලේ. මට ඒකේදී ආපු එකක් තමයි කීටි චිත්‍රසිරි සුප්‍රීම කෝට් නඩුකාරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ මුදල් බැංකු මහ බැංකු කොමිසම කියන එක. ඒකදී මට අද වගේ මතකයි ඒකේ වාර්තාව බාර දෙන්න. ඔහොමම කිව්වොත් අනිත් එක මොකද්ද කියලා? අනිත් එක තමයි සූරසේන දැන් සුප්‍රීම කෝට් නඩුකාරුන් වහන්සේගේ එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු තව එකක් තිබුණා. මේ ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුවේ හිටි කාලේ ඒ උදවිය විසින් කරනදායි කියන දූෂණ වංචා ආදී නොඑක් දේවල් පිළිබඳව පරීක්ෂා කරලා වාර්තා කරන්නයි කියලා කොමිසමක් පත් කරා. කොමිසම් දෙකක් තිබුණා. මගේ අත්දැකීම් දෙන ওই දෙක තමයි. ওই දෙකෙන් සූරසේන මැතිතුමාගේ කොමිසම ඒක පිළිබඳව වැඩි එළවිල්ලක් උනේ නැහැ කොහොම හරි. ඒක පිළිබඳව සෙව්වා බැලුවා තමයි. හැබැයි ඒ ගැන වැඩි ප්‍රසිද්ධියටපත් වුණේ නැහැ. මොකෝ ඒකේ කියලා තිබුණු චෝදනා මේ බිලියන ගණන් වලින් කරන චෝදනා ගොඩක් තිබුණේ නැහැ ඒකේ. ඒක නිසා වෙන්නේ නැති මං හිතන්නේ. ඒ ගැන වැඩි එළවිල්ලක් උනේ නැහැ. අනිත් එක බැඳුම් කර කොමිසම ඒක විශාල ප්‍රශ්නයක් වුණා. එකක් තිබුණේ ඒකේ තිබුණු ප්‍රමාණාත්මක ප්‍රාමාණික බලය. ඒ කියන්නේ ඒකේ තියෙන බිලියන ගණන් වලින් මෙන්න මේව කරලා තියෙනවා. මූල්‍යමය අවාසියක් තිබ්බයි. ඒක මූල්‍යමය අවාසියක් රජයට රටට වුණා කියන එක. ඒක නිසා මේ අවාසිය තව කෙනෙකුගේ වංචනික වශයෙන් ඒගොල්ලෝ මූල්‍ය වශයෙන් ශක්තිමත් වෙන්න හේතු වුණාය කියන එකත් ඊළඟට ඒකට ප්‍රධාන වශයෙන්ම චෝදිත වුණු අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා එතුමා ඉස්සර මහ බැංකුවේ ආණ්ඩුකාර ගවර්නර් වශයෙන් හිටියා, අධිපති වශයෙන් හිටියා. එතකොට එතුමා පිළිබඳව එතුමාගේ පුරවැසිකම එතුමා එක් දේශපාලන වශයෙන් ඒ කාලේ හිටපු ගරු වගේම එතුමාට තියෙන මිත්‍රකම සම්බන්ධකම ඔය ආදී නිසා ඒ වගේම මම හිතන්නේ ඒක නිසාම ඒ කාලේ හිටපු ජනාධිපතිතුමත් එක්ක ඇති වුණු යම් විසංවාදය මේකක් මේ විෂමතාවයන් මැදි කරගෙන මේක හුඟක් ඇහැට කනට පේන දෙයක් බවට පත් වුණා. ඒ ගැන තමයි මාත් වැඩි හොඳට දන්නේ. මොකද ඒ ගැන නිසා ඒ ගැන මටත් නොඑක් විදිහේ චෝදනා කරපු කට්ටිය හිටිය නිසා ඒ කාලේ.
මට මතකයි ඒක ගෙනල්ලා දුන්නේ සතියන්තක දවසක මට කිව්වා ජනාධිපතිතුමා කතා කරලා කිව්වා මෙන්න මම මේකට එන්නේ කිව්වා අද ගෙදරට පැජට් පාරට එන්න කිව්වා කියලා. ඊට පස්සේ ටිකකට පස්සේ කතා කරලා නෑ මේ අපි ගෙන්න ගනිමු සෙක්‍රටේරියට් එකට ගෙන්න ගනිමු. ජනාධිපති ජනාධිපති කාර්යාලයට මහලේකම් කාර්යාලයට ගෙන්න ගනිමු කියලා. මම කොහොමද ඒක කමන්නේ නැහැ කියලා පස්සේ සැරේ මම ඒගොල්ලන්ටත් කිව්වා චිත්‍රී මැතිතුමාට කිව්වා ඉස්සෙල්ලා මං කියලා තිබුණා ගෙදරට කියලා. ඊට පස්සේ මම ටෙලිෆෝන් කරලා කිව්වා මේ නෑ ගෙදර නෙමෙයි කට්ටිය ඉන්න කියලා. පස්සේ ඒගොල්ලෝ ආවා. එතුමත් එතකොට ඒ කාලේ හිටියා ජයවර්ධන කියලා ප්‍රසන්න ජයවර්ධන මම එතුමා අනිත් නඩුකාරුන්නාන්සේ ඊළඟට විශ්‍රාමික ඔඩිටර් ජෙනරල් නියෝජ්‍ය ඔඩිටර් හිටියා වේලු පිල්ලේ වගේ නම මතක නෑ මම ඒ තුන් දෙනාගෙන් ඒ තුන් දෙනා එන්නේ කියලා කිව්වා. ඇවිල්ලා මේක ගෙනල්ලා පොත් තුනක් මෙච්චර විතර මහත පිටු 1000 ගණක් තියෙන පොත් තුනක් ගෙනල්ලා දුන්නා. ඉතින් උඩුමල්ල සූරිය කියලා ලේකම්තුමත් හිටියා. ගෙනල්ලා මේක දැන් ඔන්න ඒක දීලා මට අද වගේ මතකයි ඕක තිබ්බා මේසුඩ. මේසුඩ තියලා ඉතින් අපි ඕකට පින්තූර ගත්තා මේ ධර්මශ්‍රීලගේ මීඩියා එකෙන් ඇවිල්ලා පින්තූර අයන ඕවා දැන් ඉතින් පත්තරවල පස්සෙන් දූදී වැටෙනවා මෙච්චර පොත් තුනක් තියෙන රිපෝට් එකක්. දැන් මේක ගිහාම හැමෝම හිතා කල්පනා කරා මේ විශාල පොත් තුනක් නේ වෙන වාර්තාව සම්පූර්ණ රිපෝට් එක තමයි මේ තියෙන්නේ. මේ සම්පූර්ණ එක රිපෝට් එක කියලා හිතුවා මේක. හිතලා විතර වෙලා ඒ රිපෝට් එක ගැන ඉන් පස්සේ කෝ මේ රිපෝට් එක කෝ කියලා ඉතින් අහනවා. ඉතින් මමයි දන්නේ මේකේ හම්බෙන්නේ එකම රිපෝට් එක තුනක් තියෙනවා. හැබැයි අස්සම් කරලා තියෙනවා හැම එකේම. අනිත් පිටපත් ඉන් පස්සේ පිට කරන පිටපත් වල අස්සම් නැහැ. අස්සම් කරපු පිටපත් තුන තමයි මෙතන තියෙන්නේ. ඔය ඔබතුමා එක කාරණයක් පැහැදිලි කරන්න. දැන් මාස ගාණක් සාක්ෂි අරගෙන විශාල තොරතුරු ප්‍රමාණයක එක්රැස් කරගෙන අවසානයේ ඔබතුමා ඔය කියන විදිහට සාමාන්‍ය අඟලක විතර ප්‍රමාණයක රිපෝට් එකක් හදලා දෙන්න එක මේක සම්පූර්ණ වාර්තාවේ ඇතුළත් වෙනවද අර සාක්ෂි එහෙම නැත්නම් සංක්ෂිප්තයක්ද? නෑ මෙහෙමයි. ෆයිනල් රිපෝට් නැත්නම් අවසන් වාර්තාව තමයි මේ ගෙන්නේ. ඒක පිටු 1000 ගණක් තිබුණා ඒකේ. අඟල් දෙකමාරක් විතර මේ. හැබැයි ඒකට අදාළ වෙන අනිත් ඇමුණුම් සහ සාක්ෂි භාණ්ඩ කියන ඒවා වෙනම ගේනවා. ඒවා මගේ ළඟට ගෙනල්ලා දුන්නේ දවස් කීපයක් පහුවල එන එක. ඒක කොටින් කරනවා මේ ලොරි ඩිමෝ බට්ටෙක් වගේ ලොරියක එක සැරයක් දෙසරයක් ගෙනලා ගෙන. කොටින් කරනවා මගේ කන්තෝරුවේ ධර්මශ්‍රී දන්නවනේ මගේ කන්තෝරුවේ ඒක සාමාන්‍යයෙන් අඩි 18ක් විතර පළල කන්තෝරුවක්නේ. ඒකේ පේලි දෙකමාරක් විතර බිම තියලා තිබ්බා ඒ ගෙනාපු කඩදාසිය. يعني ඒක මම හිතන හොඬර ගානක් බර කඩදාසි තුනක් තියෙනවා. ඒකේ තියෙනවා මේගොල්ලෝ සාක්ෂි වෙනම දුන්නේ. සාක්ෂි ඒවා අස්සම් කරපු සාක්ෂි. ඊළඟට තව කඩදාසි තියෙනවා මහ බැංකුවේ කඩදාසි, මුදල් අමාත්‍යාංශයේ කඩදාසි, ඒ විදිහට කඩදාසි ගොඩක් ඒවා. ඊළඟ පින්තූර ඒ විදිහට ඒවා සේරම තියෙනවා. ඒ ටික තියෙනවා අර ගොඩක්. ඒක තමයි ඇත්ත වශයෙන් මුළු වාර්තාවේ කියලා ඇත්ත වශයෙන් කියන්නේ අර මේච්චරිතර මහත අඟල් දෙකමාර තුනක් මහත ඒ පොතේ පිටපතකුයි ඒ පිටතට අදාළ වෙන අර මේ අනිත් සබැදී ආනුෂාංගික පිටපත් තියෙනවා. ඒවා ඒක සාකේක සමහරුන්ගේ සාක්ෂි තුන පිටු 1000 ගණක් විතර. ඔව් ඔබතුමා මම ඔහොම එහෙනම් ප්‍රශ්නයක් අහන්න. දැන් චෝදනාවක් තියෙනවා හැමදාම කොමිසමක් එළියට ආපුවම අපි දන්නවා විශේෂයෙන් බැඳුම් කර කොමිසමටත් මේ චෝදනාව ආවා. පාසක කොමිසමටත් මේ චෝදනාව වෙනවා. මොකද්ද? පිටු අඩු කරනවායි කියලා. මේ බොහෝ දේවල් මේකෙන් හංගනවා එළියට දාන්නේ නැහැ කියන එක ඔබතුමාට විශේෂයෙන්ම ආවා. බැඳුම් කර කොමිසමේ පිටු අඩුයි මේක වහාම එළියට දාන්න කියලා මහා ආందోලනයක් රටේ ගියා. ඔබතුමත් උත්තරයක් දුන්නා සමහර වෙලාවක නෑ මේ කියන කාරණේ කියලා. නමුත් අදටත් හිතන්නේ මේකේ සමහර තැන්වල කතා බහට ලක් වෙනවා පිටු අඩුවෙන් තමයි දුන්නේ කියලා. මේක ඇත්තද? හංගනවද පිටු? නෑ බොහොම හොඳයි ප්‍රශ්නයක්. අපි ඒක අඩු ගන්න දැන් අවුරුදු ඕක සිද්ධ වෙලා 2017 දෙසැම්බර් මාසෙට ගෙනල් දුන්නේ. දැන් අද අවුරුදු 4ක් විතර වෙන. අවුරුදු 4කට පස්සේ හරි මට ප්‍රසිද්ධියේ තත්ත්වය කියන්න පුළුවන් මේව ගැන. ඇත්ත වශයෙන්ම උනේ මෙහෙමයි. ඔය දැන් පිටු ගෙනල්ලා දෙනකොට ඔය වාර්තාවේ තියෙනවා ඇමුණුම් වල රෝමන් ඉලක්කමෙන් 1 2 3 4 5 කියලා තියෙනවානේ. 5ක් තියෙනවා. මේකේ තියෙන 1 2 4 5. 3 නෑ.
ඒක මට මගේ විශ්වාසය මට කියන්න බෑ මං කොමිසමේ හිටිය නිසා මං කියන්න බෑ නේද මගේ විශ්වාසය මෙහෙමයි ඒක ඇත්ත වශයෙන්ම මේ ක්‍රිටිකල් يعني ඒක දෙනකොට ඒ ටිකක් එහෙම එකක් දීලා නැහැ මං ඕක පස්සේ මට මේක මෙනවා මං චිත්‍රසිරි නළුකාරුණාංශගෙන් මං එතුමාගෙන් ඇහුවා බොහොම මිත්‍රශීලී විදිහට කතා කරලා මං ඇහුවා මේ ඔබතුමා මෙහෙම දුන්නු එකේ මටත් මේ මිනිස්සු බනිනවා මෙහෙම මේක මේක හංගලයි කියලා. එහෙම හැංගිල්ලක් නැහැ. ඇයි සෝදුපත් බැලීමේ වගකීමක්වත් කොමිසමකට නැද්ද ඒ කියන්නේ? නෑ දැන් ඒක තියෙනවා. ඒක බලන්න ඕන. හැබැයි ඒ වෙලාවේ වෙච්ච වැඩේ හරියටම දන්නේ කියලා මම හිතන්නේ වර්තමාන නීතිපතිතුමා වෙන්න මොකද එතුමා තමයි මේක මේ අර ප්‍රොසිකියුට් කරේ. ඔව්. එතුමට පුළුවන් වෙයි කියන්නේ ඇත්ත වශයෙන්ම ඇත්තටම වෙච්ච දේ කියන්න පුළුවන් එතුමට. මට මං මේ චිත්‍රසිරි සභාපතිතුමෙන් ඇහුවා මොකද කාරණේ මට විවේචනය කළා පාර්ලිමේන්තුවේ මාව කැඳවන්න ඕන මාව ඉස්සරහට ගෙනල්ලා මගෙන් ප්‍රශ්න කරන්න ඕන ආදී දේවල් කිව්වනේ. ඔව්. එහෙම කිව්ව නිසා මම ඇහුවා ඒ වෙලාවම ඇහුවා මෙන්න මෙහෙම මේ විශාල ප්‍රශ්නයක් නේ මේ මට දීලා තියෙන ඔබතුමන්ලා මෙහෙම ඒක නෑ ඒක ප්‍රශ්නයක් නෑ අපිට හම්බුනේ 1 2 4 5 අපි 1 2 4 5 කියනවා ඒක තමයි කියන දෙන උත්තරේ. ඒතකොට 3 ගැන 3 කියලා ડોකියුමන්ට් එකක් නැහැ ලියවිල්ලක් නැහැ 3 කියලා. 1 2 4 5 විතරයි ලැබිලා තියෙන්නේ. ඒ අනිත් කඩදාසි ගෙනාවමත් 1 2 4 5 මිසක් 1 2 3 කියන එකක් තිබුණේ නැහැ. හොඳයි. ඔය කියන්නේ ඔබතුමා කියන්නේ ඔබතුමා හැංගුවේ නැහැ පිටපත් කියලා. දැන් පාස්කු කොමිසමටත් මේ වගේම චෝදනාවක් තියෙනවා. සමහර දේවල් එළියට දැම්මේ නැහැ හංගගෙන ඉන්නවා. සමහර වෙලාවට ඒක ආරක්ෂිත හේතුන් මත රාජ්‍ය ආරක්ෂාවට බලපාන දේවල් වෙන්නත් පුළුවන් කියලා කතාවක් තියෙනවා. ඔබතුමා මොකද හිතන්නේ? මම හිතන්නේ මෙහෙමයි. දැන් ඕක ගැන මම මේ දැන් ඔබතුමා කියන්නේ පුවත්පත් වලට එහෙම ලියනවා කියලා. ඔව්. මම පුවත්පත් ලියපු ලියුමක් ඊයේ පෙරේදා ලංකාදීප පත්‍රේ දාලා තිබුණා. ඒක ඉතින් කොළඹ ටෙලිග්‍රාෆ් එකේ සිංහල මාධ්‍යයෙන් දාලා තිබුණේ මේ ඒ ආටිකල් එක. ඒ කියන කාලේ මම කොමිසම වාර්තාව දැකලා තිබුණේ නැහැ. කොමිසම වාර්තාව කියවුවහම මට පේනවා ඇත්ත වශයෙන්ම මම කොමිසම වාර්තාව ලියලා තුනක් මම ওই කාර්යයෙන් ලියන්නෙත් නැහැ ආටිකල් එකේ. කොමිසම වාර්තාවේ කියනවා දෙපළක. එක පළක කියනවා මෙන්න මෙහෙම. ඒ යන අස්සම් කරන්න ඉස්සෙල්ලා පිටු දෙකක් තුනක් විතර ලියන එකේ අත්සන් කරන්නේ ඔන්න මෙන්න තියලා ඉස්සරහ ලියනවා කොමිසමේ. මේකේ තියෙන ඇමුණුම දෙක වගේ එකක් තිබුණේ. ඒකේ තියෙන යම් තොරතුරු රහස්‍ය වශයෙන් තබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මේ කාරණේ කිව්වා. ඒක නිසා මේක මහජනතාවට මේක යනවා නම් ඔය කාරණේ හිතලා බතලා ක්‍රියා කරන්න ඕන කියලා කියලා තියෙන එක දැනගන්න. තව තැනක අතර කියන්නේ යනක ඒත් අවසන් වගේ හරිය වාර්තාවේ තියෙනවා මේ කඩදාසි සේරම මේ දෙන්න ඕන ඇටර්නි ජෙනරල්තුමාට නීතිපතිතුමාට දෙන්න ඕන කියලා කියලා තියෙනවා. ඒක නිසා ඒව තියාගන්නවයි කියන කතා දැන් ඔය කිව්වට මම දැන් ගරු ජීල් පීරිස් සමේතුමා කියලා තිබුණා මම දැක්කේ ඒක අයිලන්ඩ් පත්‍රයේ කියලා තියෙනවා දැක්කා. එතුමා කියලා තිබුණා මේකේ 87ක් හම්බ වෙනවා. අපි 65ක් තියාගන්නවා 22ක් දෙන්නේ නැහැ. 22ක් දෙන්නේ නැහැ කියලා. කිව්ව හැටියේ හැමෝම හිතන්නේ මොනවා හරි යටි උගලක් ගහන්න තමයි හදන්නේ කියලා. හරි? එතකොට අනිත් සාමාන්‍ය සිරිතක් වශයෙන් ඔය කොමිසම් ගැන හැමතිස්සෙම මේ එහෙම වෙන්නේ විපක්ෂේ. ඔව්. දැන් බැඳුම්කර කොමිසම ආවම වැඩිම මේ ගැන ශක්තිය බොහොම හයියෙම කෑ ගැහුවේ ඒ කාලේ හිටිය විපක්ෂේ. ඒ කියන්නේ දැන් පවතින රජේ කට්ටිය. දැන් ඇමතුරුත් තියෙනවා කෑ ගහපු කට්ටිය. මාව පාර්ලිමේන්තුවට ගේන්නේ කියලා කෑ ගහපු උදවිය අතරේ දැන් වර්තමානයේ බොහොම ජ්‍යෙෂ්ඨ ඇමතුරු මම පෞද්ගලික අඳුරන උදවිය. දැන් ඒ වගේම පාස්කු කොමිසමට දැන් ඒකට දැන් විපක්ෂේ ඉන්න ඒවකට ආණ්ඩුපක්ෂේ ඉන්න ඒ කාලේ ආණ්ඩු විපක්ෂය ඇමතිකම් කරපු උදවිය දැන් ඒගොල්ලෝ කියනවා මේක කොළ හංගලා. ඉතින් ඕක කොළ හංගනවා කියන කතාව ඕක නිකන් මේ දේශපාලන මේ උපරවැට්ටියක් තමයි මං හිතන්නේ. ඒක විසඳ ගන්න විදිහක් තියෙන්න පුළුවන් නේ. මේකේ මම ඔබතුමාගේ මුලිනුත් ප්‍රශ්නයක් ඇහුවා. දැන් කොමිසම් වාර්තාවක් බාර දුන්නාන් පස්සේ ඊළඟ ක්‍රියාවලිය මොකද? කාගේ අතරද මේ කියන්නේ? ඒක අපි හොඳයි. දැන් අර පිටපත් තුනක් ආපු නිසා වැඩ කරනවා. එකක් ජනාධිපතිතුමා ළඟ තියාගන්න ඕන. ජනාධිපති එකක් තියාගන්න. එකක් අපිට දැන් මේ පාස්කු කොමිසම ගත්තොත් මේක කෙලිම කියනම තියෙනවා. මේ කෙලිම කියලා තියෙනවා ඉහතකී වැරදි මේ අංක 11. ඉහතකී වැරදි සිදු කළායයි කියනු ලබන තැනැත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සලකා බැලීමට නීතිපතිවරයාට හැකිවන පරිදි විමර්ශන සහ පරීක්ෂණ අදාළ සාක්ෂි නීතිපතිට ප්‍රේෂණය කිරීම. නීතිපතිට ප්‍රේෂණය කිරීම කියන වචනේ. ඒ නීතිපතිට දෙන්න ඕන. ඒක ආයමත් මේක ලංකාවේ කිසි කෙනෙකුට ඒක වළක්වන්න බෑ. ඒක වළක්වන්න හදනවා නම් එහෙනම් මේ මැන්ඩේට් එක වෙනස් කරන්න ඕන.
මේ මැන්ඩේට් එක වෙනස් කරලා කියන්න ඕන. මෙන්න මේකේ මෙන්න මේ ටික තියාගන්නවා අපි ඉතුරු ටික නීතිපතිට දෙන්න කියලා. හැබැයි එහෙම දුන්නොත් එහෙම අර වැඩේ කරන්න බෑ. මොකද්ද මේ අපරාධ අනුපවරණ එක ගැන කතා කරමු. ඒ හංගගන්න එකේ මොනවද තියෙනවද? ඒකට තමන්ගේ යාළු හිතපිතරෙක් ඉන්නවා නම් දැන් කාලේ හැමෝම ගැන ගජමිතුරයි කියන්නේ. ගජමිතුරෙක් ඉන්නවා නම් ගජමිතුරා බේර ගන්නවා නම් එයාට අදාළ කොල් ටික තියා ගන්නවා. එතකොට නීතිපතිට කිසි දෙයක් කරන්න බෑ. ඒතකොට ඒ ටික දීලා විල්ල ගිහලා උසාවියට නම් නීතිපතිතුමා නිකන් හරි ගෙනිච්චොත් එහෙම අර මනුස්සයා කියන්නේ නෑ. ඒක මේ සාක්ෂි වල නෑ කොහෙද සාක්ෂි? ඇයි සාක්ෂි හංගගන්නේ? ඔව්. ඒක නිසයි මේක කියන්නේ නීතිපතිට දෙන්න කියලා. නීතිපති ඊළඟ පිටපත කාටද දෙන්නේ? දෙවෙනි පිටපත මේක දෙන්නේ ඇටර්නි ජනරල්තුමාට. නීතිපතිට දෙන්නේ. දැන් මට ගෙනල්ලා දුන්නාම මට ඔක ගෙනල්ලා දුන්නේ 30 වෙනිදා වගේ දවසක ගෙනල්ලා දෙවෙනිදා මන් දුන්නා. ඔව් පළවෙනි පිටපත ජනාධිපතිතුමාට, දෙවෙනි පිටපත නීතිපතිතුමාට, තුන්වෙනි එක මේ ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඔය සේරම පිටපත් අරින්න ඕන. සේරම පිටපත් අරින්න ඕන. දැන් ඔය ලේඛන ආරක්ෂකයේ ඉන්න නීද්‍ර රූපසිංහ මැතිණියට ඔක ඇරියාම එතුමිය කිව්වා මේකොල එහෙම බාර ගන්න බෑ. මට මේ හැම එකක්ම ලේකම්වරයා ඒ කියන්නේ උඩුමල සූර්ය මැතිතුමා හැම කොලයක්ම අස්සම් කරන්න ඕන කියලා කිව්වා. මේ මනුස්සයා ඉතින් හති දාගෙන අර සේරම කොල අස්සම් කරලා දෙන්න ඕනේ. ඒ ටික ඒක එයා හොල්ලන්නේ නැහැ. ඒක හොල්ලන්නේ නැහැ. හැබැයි මේ නීතිපතිතුමා දෙන්නේ මේක රජයේ කාර්යයක් මේක. කොන්ස්ටිටියුෂන් එකෙන් සහ පනතකින් එන බලතල ක්‍රියාත්මක කිරීම කරන ජනාධිපතිතුමාට කොන්ස්ටිටියුෂන් තියෙන බලතල අනුව කළා. ඔව්. ඊළඟට මේ පරීක්ෂණ පනතේ අංක 2 සෙක්ෂන් එක අනුව ගහපු ගැසට් එකක් අනුව මේක ජාතික වැදගත්කමති වැදගත් දෙයක්. ඒ ගැන කතා කරනකොට මේ ලේකම්වරුන්ට තනියම ජනාධිපති ලේකම්ට මට ජනාධිපති ලේකම් වශයෙන් මට තීරණ ගන්න බෑ මේ විදිහේ දේවල් වලදී මොකක්ද නීතිඥයෙක් නෙවෙයි. මම නීතිය හොඳටවත් අඩුවෙන්වත් වැඩියෙන් නොදන්න මිනිහෙක්නේ. ඔව්. දැන් අර ඔබතුමා කිව්වනේ මේ පිටු අඩු වෙන්න පුළුවන් සමහර දේවල් නොදෙන්න පුළුවන් කාරණාවක් අපි සාකච්ඡා කරානේ. හැබැයි ජාතික ආරක්ෂාවට බලපාන දැන් විශේෂයෙන් පාස්කු ප්‍රහාරය වගේ වැදගත්ම දේවල් තිබ්බොත් මේක එළියට යන්න පුළුවන් මේ වගේ දේවල් දුන්නා. ඒක මම හිතන්නේ බොහොම වැදගත් කාරණයක්. මම හිතන්නේ යම් කිසි දේවල් නතර කරගන්න පුළුවන් නම් අවශ්‍ය වෙන්න වෙයි කියලා කියන්න පුළුවන්. හැබැයි අපි ඕක ගැන අපි ඇහුවා. අපෙන් ඇහුවා ඒ කාලේ ඔය මේ පාසු කොමිසමයි අර මේ අනිත් කොමිසම තිබුණානේ අර මේ කරුණු 34ක් පිළිබඳව සූරසේන මහතුමා කොමිසම. ඔව්. ඉතින් ඔක දේශපාලනඥයෝ මේක ප්‍රයෝජන ගන්න අමුතු විදිහකට මම ඒක කියලා මින්න ඕන. දැන් මේක ගිය හැටි මට මතකයි දැන් මම මේක කිව්වහම මම නීතිපතිතුමාගෙන් වර්තමාන චීෆ් ජස්ටිස් තුමාගෙන් අගමැතිතුමා එතකොට එතුමා නීතිපතිතුමා මම එතුමාගෙන් ඇහුවා දැන් මම මොකද කරන්නේ මේකට මේවට නීත්‍යානුකූලව මම කළ යුත්තේ මොකද්ද මට ජනාධිපතිතුමාත් කව අහන්න යාගේ මම එයන් ඇහුවා යා මට කිව්වා එතුමා මට කිව්වා මේක දෙන්න ඕන මේකට අදාළ වෙන ආයතන තියෙනවා මේ කොමිසම් වාර්තාවේ තියෙන සම්බන්ධ කරලා තියෙන ඒගොල්ලන්ට පිටපතක් ගන්න දෙන්න ඉස්සෙල්ලා. දැන් පිටපත හරි ගස්සලා දෙන්න ඕන. එතකොට ඒ කියන්නේ ඒක දෙන්න උනා සෙන්ට්‍රල් බැංක් එකේ ගවර්නර්ටයි ඊළඟට අල්ලස් කොමිසමේ සරජ්ජාමාන්න අධ්‍යක්ෂ ජනරාල්තුමාටයි. ඒ දෙන්න තමයි මේක පියවර ගන්න වෙන්නේ. ඊළඟට වෙනත් කට්ටිය ගන්න ඉන්නවනේ ඒගොල්ලෝ දෙන්න. ඒ කියන්නේ CID එකට එහෙම දෙන්න වෙනවා. ඒගොල්ලෝ අනිත් පියවර පරීක්ෂා කරන කට්ටිය ඒගොල්ලන්ට දෙන්නවා. ඊළඟට කිව්වා මේක ඔයතුරේ පාර්ලිමේන්තුව මේක දෙන්නේ කියලා දැන් පාර්ලිමේන්තුවේ මේ කොහොමේ වාර්තාව නැහැ අපිට දෙන්නේ නැහැ කියලා. මන් දන්න තරමට නම් නීතිය ඇත්ත නැහැ පාර්ලිමේන්තුවට දෙන්න කියලා මම පාර්ලිමේන්තුවේ තියෙන සම්පූර්ණ අගෞරවයක් කරනවා නෙමෙයි. මන් දන්න තරමට නම් නැහැ. නමුත් ඒ වුණාට පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ නියෝජනයන් තියෙන තැන. ඒ නිසා ඉල්ලුවට මම කියන්නේ නැහැ කිසි වැරද්දක් තියෙනවා කියලා. මේක ඒ සැරේ මට ඇහුවා නවෆල් රහමාන් කියලා හිටියා සභානායකතුමායි ලේකම්තුමා. එතුමා මම අඳුරන පුද්ගලික යාළුවෙක්. මට ඒ වලිවමක් දවස් 7 හවස 4:00 විතර එනවා හෙට උදේ 10න් ඉස්සෙල්ලා දෙන්න ඕන මේ හෙට උදේ 9:00 ඉස්සෙල්ලා දෙන්න ඕන මේ වාර්තා පිටපත් 50යි එතකොට CD අරවැ මේ නොයෙක් දේවල් ඕන කියලා කියනවා. ඔව්. ඊට පස්සේ කියනවා අර 34ක් දෙන්න ඕන කියලා. මම හිතන්නේ කවුරු හරි ගිහලා කියන්නේ නැති කතානායකතුමාට ඇයි ඒක විතරක් ගෙන්නේ මේකක් ගෙන්න ගන්නකො. දැන් බැඳුම් කරෙන් වදින්නේ බලයේ ඉන්න ආණ්ඩුවටනේ. ඔව්. ඒතකොට කවුරු හරි ගිහලා කියන්නේ ඔබතුමා කියපු අර ලොරි භාගයක් විතර තියෙන පිටපත්. නෑ. ඒ කියන්නේ අර හිටපු කලින් ආණ්ඩුවේ කට්ටියගේ දූෂණ ගැන තිබුණේ. පරණ ඔබතුමා මුලින් සඳහන් කළ කමිෂන් 3ක් ගැන. කමිෂන් 2ක් ගැන. ඔව් 2ක් ගැන. ඒකේ රිපෝට් එකක් දෙන්න කියලා. ඉතින් මම ඒ සැරේ මේ ගවර්න්මන්ට් ප්‍රින්ටර් එකේ මේ හරි ගස්සලා
මම ඇහුවයි වෙන්ද අත දෙන්න ඉස්සෙල්ලා මං ඇහුවා නීතිපතිතුමා මේක දෙන්න ඕනද? එතකොට කිව්වා වාර්තා කාට දෙන්න කියන එක තීරණය කිරීමේ බලය තියෙන ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා කියනවා නම් පාර්ලිමේන්තුව දෙන්න කමක් නැහැ කියලා. ඒ ඉස්සර අපි දුන්නා. ඒක තමයි එතුමන්ලට ගියේ. එතකොට දැන් මෙහෙම දෙන්නාම ඊළඟට දැන් මේක දෙන්න ඉස්සෙල්ලා හැබැයි ඒ අතරතුරේ අපි මේක විමසනකොට අපිට මේ ගැන පැහැදිලි කිරීමක් කළා තුනා. දැන් සුප්‍රීම කෝට් නඩුකාරුන් වහන්සේ යසන්ත පොතකොට මේතුමා තමයි ඒ ගැන. එතුමා වැඩේ ගැන හොඳට දන්න මොකෝ එයා ආණ්ඩුව වෙනුවෙන් ඒ වෙලාවේ පෙනී හිටියා මේ කොමිෂම ඉස්සරහත් වැඩ කරපු කෙනෙක් නිසා. එයාගේ කිව්වා මෙන්න මේ විදිහට දෙන්නේ. මෙන්න මේවා දෙන්න පුළුවන් ඒවා මේවා දෙන්න බැරි ඒවා මේවා දෙන්න එකක් જાතියක් වුණා මේක දුන්නා කමන්නේ. මේව දෙනවා නම් මෙන්න දෙන්න බැරි ඒවායි කතා කරේ කෙලින්ම අපි ওই කතා කරපු ජාතික ආරක්ෂාවට අදාළ දේවල් නෑ පොඩ්ඩක් කෙනෙක් කියන්නේ. දැන් ඒක දෙනකොට කිව්වා මේ RTA එක නැත්නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒකේ මම හිතන්නේ සෙක්ෂන් 5ද උඩ යටතේ තියෙනවා මේ දෙනමක පිළිබඳව ප්‍රශ්න තියෙනේම තියෙනවා. ඒකේ අනුව ගත්තේ ජාතික වැදගත්කමක් තියෙන දෙයක් නම් දෙන්න වෙනවා කියලා. එතුමා ඒක පැහැදිලිවම කියලා තියෙනවා. ජාතික වැදගත්කමෙන් තියෙනවා දෙන මම හිතන්නේ මගේ අර ආටිකල් එක ඔබතුමා ළඟ තිබුණානේ. ඒක ඇති මං කියලා. මේ ඒක දෙන්න වෙනවා. හැබැයි ආරක්ෂාව ජාතික වැදගත්කමෙන් යුක්ත දෙයක් නිසා ඉතින් ඒක අර්ථකථනයක් වෙන්න ඕන. ඉතින් ආරක්ෂාවේ කියලා නොදී ඉන්නවා නම් ඒක නීතිපතිතුමාට නොදී ඉන්නවා කියන එක හරි නෑ. මොකද කාරණේ මේකේ කියලා තියෙනවා මේ මිනිසුන්ට විරුද්ධ නඩු දාන්න ඕන කියලා. එහෙනම් අපරාධ නඩු දාන්න ඕන නම් සේරම කොළ තියෙන්න ඕනේ එතුමාට. ඔව්. සේරම කොළ නැතුනොත් උසාවියට ගිහින් විත්තිකාරයා කියයි මේක නෙමෙයි මේ ටික ඒ ටික කෝ ඒක සාක්ෂි කෝ. සාක්ෂි හංගගෙන ඉඳලා. මම හිතන්නේ ඒක නිසා තමයි දැන් අන්තිම වශයෙන් මේ පාස් කොමිෂන් නොදෙනවා කිව්වත් මම හිතන්නේ දෙන්න තීරණය කළා හරි ක්‍රියා කරගෙන යනවා. දැන් ওই බැඳුම් කර කොමිසමේ ඔබතුමාගේ කාලේ තිබ්බ රටාවනේ විදිහනේ ඔබතුමා කියන්නේ නීතිපතිතුමාට තමයි මේක ඔබතුමා ඊට පස්සේ බාර දෙන්න සූදානම් කළේ කියලා. හැබැයි අපි දන්නවා පාස්කු කොමිසමේ අවසාන මේ කමිටු වාර්තාව කොමිෂන් වාර්තාව නැවත සමාලෝචනය කරන්න අමාත්‍යංශ කමිටුවක් දැම්මා. මේක බොහොම විවේචනයට ලක් වුණා. අපි දන්නවා කාදිනලුන් වහන්සේ පවා මේක විවේචනයට ලක් කරා. ඒ කමිටුවේ තියෙන අධ්‍යාපන සුදුසුකම් පවා යම් විග්‍රහයකට ලක් කරමි. එහෙම පුළුවන් ද තවත් කෙනෙකුට දීලා මේවා කරන්න සහ ඊට පස්සේ තියෙන දඬුවම් කිරීමේ බලය තියෙන කාටද මේකෙන් පස්සේ? නෑ. අමාත්‍යවරුන් 6 දෙනෙකුගේ කණ්ඩායම 6 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කරලා තිබුණා. මම දැක්ක ඔය මේ කාර්යතුමා කියන්නේ මම ඒක ගැන කියන්නේ නැහැ. එතුමා කියලා තිබුණ දේ කියනකොට එහෙම සමහර සමාජිකව මගේ ආයමත් මිත්‍රයෝ. ඔව්. ඉතින් මම නරක අහිතවත්කමක් හිත කරගන්න ඕනේ නැහැ නේ තුමන්ලත් එක්ක කාර්යතුමා කියපු දේව නැවතරක් මෙහෙ කියන්න ගිහිල්ලා. ඒ වුණාට මෙන්න මෙහෙමයි තියෙන්නේ. නීතිය නම් මට පේන්නේ නැහැ. නීතිය නම් මට පේන්නේ නැහැ එහෙම කිරීමේ නීතිමය බැඳීමක් තියෙනවා කියලා කාටවත්. ඔව්. නීතියේ දැන් මේකේ තියෙන බැඳීම තියෙන්නේ මට පේන විදිහට මම නීතිඥයෙක් නෙමෙයි සමන් දන්නේ. මේකේ තියෙන්නේ මේක කරන්න අපරාධ නඩු පැවරීම සලකා බැලීමට නීතිපතිවරයාට හැකිවන පරිදි. ඒ කියන්නේ නම් අපරාධ නඩු මේ බලය තියෙන්නේ නීතිපතිවරයාට විතරයි. මගේ ගරු අමාත්‍යවරු 7 දෙනාට සම්පූර්ණ ගරුත්වය ඇතිව එතුමන්ලට තියෙන මම කියන්නේ මේ ගැසට් එක අනුව නම් එතුමන්ලට එහෙම බලයක් නැහැ ඒක සලක බලන්න. මෙහෙම වෙන්න පුළුවන් නේ විධායකයට බෑ මේක කියව ඉන්න. එතුමන්ට විශේෂ රාජකාරී තියෙනවා. එතකොට යම් පැනල් එකක් කියලා අපි කියන්නේ කණ්ඩායමක්. මේක කියවලා එතුමන්ට නිර්දේශ කරොත් මෙන්න මේ විදිහයි මේ කොමිෂන් වාර්තාවේ තියෙන්නේ කියලා ඒ වගේ කාරණයක් වෙන්න බැරිද? නෑ ඉතින් වෙලා තියෙන වැඩේ මේකයි. දැන් ඒකෙදි තියෙනවා මෙහෙම එකන්නේ අර නීතියෙම තියෙනවා කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියලා එකක් තියෙනවානේ. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියන්නේ දැන් මම නඩුවක් අහන්න වාඩිලා ඉන්නවා නම් මම ඉන්නකොට මගේ පුතාට විරුද්ධව මට පුතු නැහැ මගේ දුවට විරුද්ධව තියෙන නඩුවක් අහන්න මම නඩුකාරුන් ආසනයේ වාඩිලා ඉන්නවා නම් හරි නෑනේ. ඔව්. ඒ කියන්නේ නඩුව අහන මිනිහයි විත්තිකාරයයි ප්‍රොසිකියුට් කරන එක්කෙනයි තුන් දෙනාම අපි කියනවා ලබදියාවන් අතර ගැටලු ඇති වෙන්න පුළුවන් නේ. ඔව්. මේක දේශපාලනේ මේක දේශපාලනේ නැහැ කියලා කියන්න පුළුවන්. අපි දේශපාලනයෙන් විනිර්මුක්ත වෙලා අපිට එහෙම ඉන්න පිරිසක් වශයෙන් ඉන්නවයි නැහැනේ. ඒක නිසා
මම හිතන්නේ ඒකේ මේ දේශපාලන සදාචාරයක් හෝ නෛතික සදාචාරයක් හෝ පිළිබඳව කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. මේ මම මේ ජනාධිපතිතුමා කරුවේ ප්‍රශ්න කරනව නෙමෙයි. එතුමාට කරන්න පුළුවන් දේ එතුමා කරලා තියෙනවා. අනිත් කට්ටිය ඒක බලනවා. මම හැබැයි එකක් තියෙන්නේ මට මතක හැටියට ඒක සුමාන දෙකකින්ද මාර්තු 15 දවසක් කියලා ඉන් ඉස්සෙල්ලා දෙන්නකව තාම මම පත්තරවල නම් දැක්කේ නෑ එහෙම එකක් ඒ ඇමතිවරු ගෙනල්ලා දුන්න කියලා. හැබැයි සමහර ඇමතිතුමන්ලා මම දන්න එක මම නම් කියන්නේ එක්තරා අමාත්‍යවරයෙකු අපිට කියලා තියෙනවා අපි ඒක බලනවා අපි ඒක වාර්තා කරනවා කියලා. හැබැයි වාර්තාවම තාමන එහෙම හැබැයි ජනතාව බලාගෙන ඉන්නව මොකද්ද මේකට වෙන්නේ කියලා. අවසානයේ ඔය කමිටුව හරහා තමයි අපිට නෑ මම හිතන්නේ ඒක එහෙම මේ හැලිලා යන්නේ නැති මොකද ගන්න ඒකට ආපු විරෝධය ඉතාලම සාධාරණ විරෝධයක් ආවා. අතිකරු ජනාධිපතිතුමාට සම්පූර්ණ ගරුත්වය ඇතුව එමෙතුමාට සම්පූර්ණ ගරුත්වය ඇතුව මම කියන්න ඕන ඒකට සාධාරණ විරෝධයක් ආවා. මම අහුවතින් මගේ අදහස මොකද මම නම් කියනවා ඒක පොඩ්ඩක් නේ ලොකු ප්‍රශ්නයක් තියෙන වැඩක්. හොඳයි. ඔව්. දැන් දෙකතුනේ අපි දන්නවා මේ විශේෂයෙන් ඒක බැදුම්කර කොමිසමේ අවසානයේත් ආවා. පාස්කු කොමිසමේ අවසානයේ ශ්‍රී ලංකාව තුල මේ වගේ පරීක්ෂණ කටයුතු සිදු කරනවා. CID එක වෙනමම පොලිසිය ඒ කියන්නේ ආරක්ෂක අංශ වෙනමම පරීක්ෂණ කරනවා. ඒ වගේම ජනාධිපති කොමිෂන් දානවා පරීක්ෂණ කරනවා. ඒ වගේම විදේශ රටවලුත් ඇවිල්ලා මේ වගේ කරුණු කාරණා පිළිබඳව හොයා බලනවා. ඔවුනුත් පරීක්ෂණ වාර්තා කරනවා. ඒක ඒ තරම් හොඳ දෙයක්ද? නෑ මෙන්න මෙහෙමයි. දැන් මේක අන්තර්ජාතික සම්බන්ධතා මත තිබුණ එකක් කියලා දැන් කොමිසම් වාර්තාවේ පැහැදිලිවම පේන්න තියෙනවා. ඒගොල්ලෝ මේ ප්‍රහාරයට යම් කිසි සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා කියලා ISIS ඉස්ලාමික් ස්ටේට් කියන සංවිධානය ඒක යටතේ බගඩාරිගේ මේ නායකයාගේ මේකත් එක්ක තිබුණයි කියලා. ඒකෙන් මේ පැවතගෙන ආපු ප්‍රශ්නයක් මේක කියලා කියනවා. එතකොට ඒක නිසා ඒ පිළිබඳව අපේ තියෙන දැනුම අපේ දේශපාලනඥයන්ට තියෙන දැනුම පරිපාලනයේ ඉන්න ලේකම්වරුන්ට සහ අධ්‍යක්ෂකවරුන්ට ආදීන් දෙන හමුදාපතිවරුන්ට සහ ඒ කට්ටියට තියෙන දැනුම මං හිතන්නේ ලෝකේ දැනගත යුතු තරමට වඩා අඩු දැනුමක් අපිට තියෙන කියලා. ඒක නිසා විදේශ කට්ටිය ගෙන්න ගන්න එක ඒකේ වැරද්දක් ඇත්තේ නෑ. ඒ කාරණා දැනගැනීම සඳහා එක. දෙවෙනි එක මේක සෑහෙන විදිහක තාක්ෂණික වශයෙන් දැනුම් තේරුම් තියෙන කට්ටිය පරීක්ෂා කළ යුතු කාරණයක්. ඒක අතිනුත් මං හිතන්නේ දැන් වෙච්ච සිද්ධියම අපිට තේරෙනවා තාක්ෂණික වශයෙන් අපේ අඩුපාඩුකම් තිබිලා තියෙනවා කියලා. ඒක මේ කොමිසමෙන් නෙමෙයි පත්තරවල යන විස්තර අනුව අපිට පේනවා යම් අඩුපාඩුකම් තිබුණා. ඒ නිසා තාක්ෂණික වශයෙන් ශක්තිමත් කට්ටිය ගෙන්න ගන්න එක හොඳයි. ඊළඟට තොරතුරු පිළිබඳව දැන් ඔය එන තොරතුරක් බුද්ධි බවට පත් වෙන්නේ වෙන ක්‍රියාමාර්ගයක් අරගෙන. දැන් අපි තුමු දැන් උදාහරණ වශයෙන් මේ සිද්ධියම ඉන්දියන් මේ බුද්ධ්‍යංශයෙන් ආවහම මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා ඒක තොරතුරක් විතරයි. මම හිතන්නේ මේක සාක්ෂි දෙනකොට නිරන්තර ජයවර්ධන මහත්මයාම හුඟක් වෙලාට මම හිතන්නේ පත්‍රවල දැකපෙච්ච මම හැමදාම ෆලෝ අප් කරේ නැහැ. දැකපු සමහර දවස්වල මම දැක්කා. ඒක කියලා තියෙන විදිහට මේක තොරතුරක්. ඔව්. හැබැයි තොරතුර කියන එක බුද්ධිය මේක නෙමෙයි. තොරතුරයි මට පොඩ්ඩක් ඉතින් ඔය ඉස්සර ආරක්ෂක ලේකම්වල හිටිය නිසා චුට්ටි පොඩි තාම සුළු දැනුමක් තියෙනවා. තොරතුර කියන එක බුද්ධි වෙන්නේ වෙන සිවිල් ලබ්බලිලක් වුණාම. ඒගොල්ලෝ කියනවා මේ පරීක්ෂා කරනකොට මේ කොමිෂන් වාර්තාවත් ඒක පැහැදිලි කියලා තියෙනවා. ඒකේ දෙනවා මේ W5යි H1යි කියලා. W5 කියන්නේ who කවුද කොහේද where කොතනද කියන එක where කියන එක when කවදද ඊළඟට what මොකද වෙලා තියෙන්නේ හරි එතකොට ඔය විදිහට W5 තියෙනවා who when where what why ඇයි එහෙම නේද කියලා ඊළඟට එකක් තියෙනවා how එච්චකුර එක දෙන්නේ how කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඔය පහ මෙයා කළ ඕක මේ කළමනාකරණ විද්‍යාවේ විශේෂයෙන් පුද්ගලික අංශයේම කළමනාකරණ විද්‍යාව ආණ්ඩුව රාජ්‍ය අංශ නම් ওই තරම් කෙරෙන්නේ නැහැ ඕවා. නමුත් පුද්ගලික අංශයේ ඕක බලන ඔය විද්‍යාත්මක ක්‍රමයක්. ඒක න්‍යායාත්මක ක්‍රමයක්. ඒ ක්‍රමය අනුව බලලා
ඉවර වෙලා කරලා බීලා කියනවා මේක දැන් ඔන්න මෙහෙමයි මේකයි සම්බන්ධය මේකයි බැඳිලා තියෙන්නේ මේකයි මේක අහවල් රටට මේකයි ඒ විදිහට කියලා අරගෙන බලණය කරනවා. ඒක කිරීම සඳහා මුගක් තොරතුරු සහ ඔය අනිත් බුද්ධ්‍යංශවල දේවල් සොයාගන්න ඒකට අපි යම්කිසි සම්බන්ධයක් තියාගෙන කරන එක හොඳයි. හැබැයි අතමුන්ගෙන් චෝදනාවක් ආවා මේ වගේ කාරණා වලින් සාක්ෂි වසන් වෙන්නත් පුළුවන්. ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. ඔය දැන් අපි මුලින්ම මූලික මේක කියන්නේ මේක මුස්ලිම් උදවිය නිසා මේක සේරම කරේ මේක ISIS එකෙන් තමයි කරේ කියලා අපි මුලින්ම පූර්ව නිගමනකට එනවා. ඔව්. ඒතර ISIS කියන එක අරගත්තාම ඒක ඉතිහාසෙත් පොඩ්ඩක් ඔය කොමිසමේ හොඳට කියලා තියෙනවා වාර්තාවේ. ISIS කියන අපි සාමාන්‍ය දැනීමෙන් අපි දන්නවා ISIS කියන එක මේ කෙලින්ම ඇති කිරීමට නොඑක් විදිහ මම රටවල් නම් කරන්න යන්නේ යම් රටවල් දායක වෙලා ඒගොල්ලෝ සම්බන්ධකම් තියාගෙන ඇති කරපු ව්‍යාපාරයක් මේක. ඒක කවුරුත් දන්නවා. එතකොට මේ ව්‍යාපාරයෙන් යම් කණ්ඩායම් වලට රටේ ලෝකේ තනින් තනින් කට්ටියට ප්‍රහාර දෙනවා. දැන් ISIS එකෙන් ඇමරිකාවට ප්‍රහාර දෙනවා. ඊශ්‍රායලට ප්‍රහාර දෙනවා. ඒකට සමහර වෙලාවට වෙන රටවලත් ISIS දැන් වෙන රටවලත් ෆිලිපීන වෙලා තියෙනවා. එතකොට මැලේසියාව වෙලා තියෙනවා. ඒ තනින් තන ISIS එකේ ප්‍රශ්න වෙලා තියෙනවා. අපි හිතමු දැන් ඔන්න එයින් රටකින් අපි මෙහි කට්ටිය ගෙනලා කරනකොට ඒගොල්ලන්ට තියෙනවා වෙනම අගතියක් තියෙනවා යම් දේවල් පිළිබඳව. ඒගොල්ලන්ට ඕනකම තියෙනවා ඒගොල්ලගේ රටවල් වල වෙන දේවල්ට අදාළ වෙන තොරතුරු රැස් කරගන්න, ඩේටාබේස් එක පුළුල් කරගන්න. ඒගොල්ලන්ට තියෙනවා අවශ්‍යතාවය තියෙනවා. ඒ අවශ්‍යතාවය තියෙන නිසා ඒගොල්ලෝ සමහරට අපිට ඕන පැත්ත නෙවෙයි ඒගොල්ලන්ට ඕන පැත්තට මේකේ තියෙන තොරතුරු සහ බුද්ධි තොරතුරු අරගෙන මෙයා කරන්න පුළුවන්. එතකොට ඒ විදිහේ දේවල් වුණොත් අපි අර අපේක්ෂාව එහෙම ඉෂ්ට වෙන්නේ නැtei කියලා එහෙම තරලා තියෙනවා. අනිත් එක මේකේ හම්බ වෙන සමහර තොරතුරු අපේ ළඟ මෙයා මේ විශ්ලේෂණය කරන්න අවශ්‍ය ශක්තිය අපිට නැහැ. අපිට ඒ යාන්ත්‍රණ නැහැ මෙහෙ. අපි ඒ යාන්ත්‍රණ අරගන්න අපි ඒ රටවල් වලට මේවා ගෙනියන්න ඕන. ගියන් පස්සේ සේරෙම එනවද කියලා ප්‍රශ්නයක් එනවනේ. ඔව්. ඒගොල්ලන්ට ඕන දේවල් තියාගත්තාම අනිත් එක මේකයි. අපි හිතමු X කියන රටට ගෙනියනවා. X කියන රට ගෙනිච්චාම ඔය X කියන රටේ ඉන්න යම්කිසි පිරිසක් ඔය ඉන්න කට්ටිය ඒගොල්ලෝ බුද්ධි කට්ටිය මෙහි බුද්ධි කට්ටියට වැඩි අන්තයින්. දක්ෂය සමහරලාට. ඒගොල්ලෝ වෙනත් බුද්ධි තොරතුරු කට්ටියත් එක්ක පිරිස් එක්ක දේශපාලන කණ්ඩායම් එක්ක ත්‍රස්තවාදී කණ්ඩායම් එක්ක ඒගොල්ලෝ ගනුදෙනු කරනවානේ. ඒ ගනුදෙනු කරනකොට ඒ දෙකොල්ලක් අතර සම්බන්ධයක් එළි වෙනොත් එහෙම අපිට ඇවිල්ලා කියලා. අපේ හිතවත් කෙනෙක් එක්ක වෙන්න පුළුවන් ඒ ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට ඒ විදිහේ ගැටලු ඇති වෙන්න පුළුවන්. එකක් හංගන්න පුළුවන්. අපිට සේරම ලැබෙන්නේ නැහැ. දැන් ওই චෝදනා මම දන්නවා මාත් දැකලා මම ඒ දවස්වල මේ සිද්ධ වුණා මම කියුවා හුඟක් ඒ දේවල් පිළිබඳව. කියුවා මටත් තේරෙනවා සමහරවිට ඒ චෝදනාව කෙනෙකුට කියන්න පුළුවන්. ඔව්. ඔබතුමා දැන් කතා කරා ජාත්‍යන්තර තලයෙන් කොහොමද මේ වගේ දේවල් වලට වෙන්න පුළුවන් කියලා. හැබැයි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔය කියන විදිහට ඔහොම තත්වයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ පිළිබඳව යම් මොකක්ද අපිට තියෙන විශ්වාසය? දැන් මම කියවනේ දැන් අර සමහරලාට මේ ඒ රටවල් අතර තියෙන ආරවුලුත් මේවයි ඒ රටව සහ මේ IS සංවිධානය එක්ක ඒකෝ ඒ කට්ටියත් එක්ක තියෙන සංවිධානයේ ප්‍රශ්න ඒවා අපිට බලපානවා. ඒගොල්ලෝ අපිට දෙන උපදෙස් පිළිබඳව. ඕකට හොඳ මේ ලස්සන මේ කියවනක් කියලා තියෙනවා මේ මගේ මිත්‍රයෙක් ඉන්දියාවේදී මට හම්බෙච්ච සයිඩ් නක්වි කියලා. ජේෂ්ඨ මාධ්‍යවේදියෙක්. එයා ලියලා තියෙනවා මෙන්න මෙහෙම. ඔබතුමා උපුටා දැක්වීමක්ද කරන්නේ? ඔව් උපුටා දැක්වීමක් මේ කියන්නේ. In an interview with the New York Times columnist Thomas Friedman in August 2015, Obama admitted to the users of the ISIS. Asked why he did not bomb the IS when it first reared its head, Obama said, "We did not just start taking a bunch of airstrikes all across Iraq because that would have taken the pressure off Iraqi Prime Minister Nouri al-Maliki." Nouri al-Malkiට තියෙන මේ පීඩනය අඩු වෙනවා අපි මෙහෙම බෝම්බ දැම්මනම් IS එකට. ඒ නිසා අපි දන්නේ මේ වෙන රටවල් දෙයක් එක්ක ප්‍රශ්නයක්. එහෙමයි කරන්නේ. ඔය කියලා අන්තිමටම ඔය නක්වි කියනවා එයා තවසරයක් කියනවා. මෙයා කියනවා විස්තර කියලා ඔය තව ගොඩක් කියලා වෙලා නැහැ මට කියන්න. But remember IS is also seen by some powers as an asset. IS එක සමහර රටවල් වලට මේ වත්කමක්. A ghastly tragedy can share a nation. අපිට
මේදී විශාල අපි ලංකාවේ වුණා වගේ දෙයකින් අපි හෙල්ලිලා යනවා කලම්බණය වෙනවා. That is precisely when powerful intelligence agencies move in with help. අන්න ඒ වෙලාවට තමයි බලවත් බුද්ධි අංශ අපිට උදව් කරන්නයි කියලා එන්නේ. එක උදව් කරනවා. දෙක advice වෙනට උපදෙස් දෙනවා. Which is over a period of time. කලක් යනවා මාස ගාණක් හරි ඒක කර කර ඉන්නවා. Becomes the kind of deep penetration. ඒකෙන් තමයි අපිට අභ්‍යන්තරයට ගිලා බහින්නේ අපිට. බැහැලා which begins to navigate policy. ඉන් පස්සේ අපේ ආරක්ෂක ප්‍රතිපත්ති හරි ගස්සන්න මේගොල්ලෝ අපිට උදව් වෙනවා. ඔන්න ওই විදිහේ තත්ත්වයක් වෙන්න පුළුවන් සමහර විට වැරදි විදිහට අපිත් එක්ක ගනුදෙනු කරුවොත් මම දන්නේ නැහැ එහෙම කරාද නැද්ද කියන එක. ඉතින් මේක ආණ්ඩුව විසින් තීරණය කරන ඕන වැඩක්. මේ වගේ සිද්ධි වලින් කලාපීය දේශපාලනේ වාසි ගන්න පුළුවන්. වෙන්න පුළුවන්. දැන් මේ කලාපීය දේශපාලනේ කෙලින්ම දැන් මේක අපේ වුණේ 21 වෙනිදා අප්‍රේල් මාසේ. ඔව්. 26 වෙනිදා නම් 25 නම් 26 මට මතකයි. ඉන්දියාවේ වාරණාසි වලදී. වාරණාසි වලදී කෙලින්ම මෝඩි අගමැතිතුමා කිව්වා බලන්න මේ ලංකාවට වෙලා තියෙන වැඩේ. ඔබ සංවර්ධනය කරගෙන මොනව කරන්නද? ඔව්. සංවර්ධනය කරන වැඩක් තියෙන ඔබට කාර් එකක් තියෙන්න පුළුවන් හොඳට සමතෝෂෙන් ඉන්න කෙනා නම් ගෙදර ඉන්න බැරි නම් ආරක්ෂාව සහිතව මොකද්ද මේකේ තේරුම? මොකද ඔය කිව්වේ අපිට ගැහුවේ මෙහි බෝම්බේ පිපුරුවේ පෙබරවාරි මාසේ පුල්වාමා වල ඒ ආයිමත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඒත් ඔය ඉස්ලාම් අන්තවාදී කට්ටියක් ඒ හමුදාවේ පොලිසිය කට්ටියකට ඔයාලා 42ක් මැරුවාම ඒක තියෙන වෙලාවේ මේක ආවම එතුමා කිව්වා දැන් අපිට සංවර්ධනය අපිට ඕන ආරක්ෂාව සඳහා අපි අපි මේකට බැඳිලා ඉන්නවා කියලා. ඔකට හොඳ ලස්සන කතාවක් ඔයිට වැඩි එකක්. පුල්වාමා ගම මෙහි විතර නෙමෙයි ඕක ඔහොම දෙයක් ඒගොල්ලෝ රටේ වුණත් ඒගොල්ලෝ ගන්නවා. දැන් පුල්වාමා එකට ගාලා 42ක් මැරුණාම හමුදාවේ කට්ටිය. අමිත් ෂා දැන් ඉන්දියාවේ ඉන්න කැබිනට් එකේ ඉන්න බොහොම බලවත් දෙවනියා මෝඩි මහතුමාට පල්ලෙහෙන් ඉන්න. එතුමා කිව්වා මේක ගැහුවාම මේකට සන්තෝෂේ තියෙන්නේ දෙපළක තියෙනවා සන්තෝෂේ අපිට ගැහුවාම. වෙන ඉන්දියාවට ගැහුවාම සන්තෝෂේ දෙපළ යනවා. එකක් තමයි පාකිස්තානේ. පාකිස්තානේ මිනිස්සු සන්තෝෂ වෙන අපිට ගැහුවා කියලා. අනිත් එක කොංග්‍රස් පක්ෂය ඇතුලේ. කොංග්‍රස් පක්ෂික හතර දෙනවා මේක අපිට ගැහුවා කියලා. ඔව්. මේ මොකද ඒ අභ්‍යන්තර දේශපාලන. ඉතින් ඒක නිසා ඔක අපේ එකෙන් මෝඩි අගමැතිතුමා එහෙම කිව්වා. පාකිස්තානයේ ගහපු එකේ අභ්‍යන්තරයේ දේශපාලනට ගැහුවා. ඒ නිසා දේශපාලන වාසි ගන්නවා. දැන් මෙහිත් ඔය ඉල්ලන්නේ මොකටද? අර සභානායකතුමාගේ ලේකම්තුමා ඉල්ලන්නේ මොකටද? ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවට තියුණු සූරසේන කොමිසමේ වාර්තාව. ඊළඟට මේ දැන් මේ ආණ්ඩුව ඇමතිකම් දරන මැතිතුමන්ලා ඇයි ඒ කාලේ අර වාර්තා ඉල්ල කෑ ගැහුවේ? ඒක දේශපාලනට ගාව ගන්නවා. ඒක සාමාන්‍ය සිරිතේදී දේශපාලනේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නේ. බලයට ඕන දෙයක් කරනවා. පාසක කොමිසමේ ඔබතුමා සාක්ෂි දුන්නා. ඔබතුමා සාක්ෂි දෙන්න හේතුව මොකද්ද? ඔබතුමා ඒවකට ජනාධිපති ලේකම්වරයා නොවේ. මම දන්නේ නැහැ මට මේ ටෙලිෆෝන් කෝල් එකක් ආවා ඊට පස්සේ පොලිසියෙන් රාලහාමිනේ දෙන්නෙක් කියලා මේක දුන්නාට විශේෂ හේතුව මේක කියලා කියන්න බෑ. ඊට පස්සේ සාක්ෂි දුන්නාන් පස්සේ මම ඒ ලේකම්තුමාට කිව්ව දවසක්ද මුන්නාන්සලා මම ආරක්ෂක ලේකම් වෙලා මම ජනාධිපති ලේකම් වෙලා ඉඳලා තියෙනවා. නමුත් ඕගොල්ලෝ මගෙන් ඒ තරම්ම දෙයක් ඇහුවේ නැහැ මොකද දන්නේ නැහැ කියලා. ඒ සැරේ මම හිතන්නේ මේකෙන් පස්සේ මට ආයිමත් කිව්වා එහෙනම් එන්න ආයිමත් කියලා. දෙවෙනි සැරේට එන්නේ කිව්වා. හැබැයි ඒ ගියාම මම ඇහුවා මේ නොඑක් දේවල් පිළිබඳව. උදාහරණ වශයෙන් ඇහුවා ජාතික ආරක්ෂක මණ්ඩලය කොහොමද? මොකද මම දෙසරයක් ඉඳලා තියෙනවානේ. ඉස්සර චන්ද්‍රිකා කුමාරතුමා ජනාධිපතිතුමා කාලේ මම වැඩ කරලා තියෙන නිසා. ඉතින් මම කිව්වා ඒකෙම මෙහෙමයි. හැබැයි මම එකක් කිව්වා. තමුන්නාද මට කියලා මේ ගැසට් එකක් පෙන්නුවා පළවෙනි දවසේ ගියාම. ඒ ආරක්ෂක මණ්ඩලය ගැන එදත් මම ප්‍රශ්න කළා. මම කොහෙද තමුන්නාසලු ගැසට් එක අනුව නම් මම නම් හිතන්නේ මේක නීත්‍යානුකූල නැති ආරක්ෂක මණ්ඩලයක් මේක. මේ ගැසට් එක ගහලා තියෙන්නේ 1990 විතර කොහෙද. ඒක පාර්ලිමේන්තු කීපයක් වෙනස් වෙලා තියෙනවා. ඒක වෙනස් කරලා නැහැ. ඒකේ තියෙන සෙක්ෂන් එක මේකේ තියෙන 51 chapter 51 කියන chapter 40 කියලා තියෙන්නේ. ඉතින් කොහොමද මේක නීතියන මේ උසාවියකට ගෙනිච්චාම මම කොහෙද ඔබතුමන්ලා නීතිය ගැන මට වැඩි දන්න නිසා මේක උසාවියට ගෙනිච්ච මේක වැදගම්මක් නැති ලියවිල්ලක් කියලා. ඔව්. ඇත්ත වශයෙන්ම ඉතින් ඒකට තියෙන ජාතික ආරක්ෂා මණ්ඩලය කියලා අපි නියම මේ පරිචයෙන් සහ මේ ට්‍රැඩිෂන් එකෙන් ඔව් තමයි මේක ගෙනිහිලා තියෙන්නේ. හොඳයි. කොමිසම 2015 සැප්තැම්බර් මාසයේ නිකුත් වෙච්ච ගැසට් පත්‍රයක තියෙනවා විශේෂයෙන් විපරම් කිරීම සහ ඇගයීම් කියන යෙදුම් දෙක අනුව
මේ දෙක අනුව හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කරා. ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? මං හිතන්නේ ඕනම ඇමතිවරයෙක් මේ විපරම් කරනවා අගයීම් කරනවා. ওই ගැසට් එකේ තිබුණත් නැතත්. මන් දන්නේ නැහැ එතුමාගේ දැන් ආරක්ෂක අමාත්‍යාංශ පිළිබඳව විපරම් කිරීම අගයීම කරලා ප්‍රශ්න කරා වගේ මට මතකයි මම පත්තරේ දැක්කේ. මේ ඉතින් අනිත් මොකද නොසලකා හැරීම කියන කාරණේ තමයි වැඩිම පදනම්. එතුමාගේ මහවැලි අමාත්‍යාංශයට විපරම් කිරීම අගයීම ගැන මේ ප්‍රශ්න කරන්නේ නැහැ කවුරුවක්වත්. ඒකෙන් තේරෙන්නේ එතුමා විපරම් කරේ නැහැ අගයීම් කරේ නැහැ. ඒක නිසා ඒකේ වැඩ එහෙම නර කමන්නේ. එහෙම දෙන්නේ මේ අද බලන්නකො. අද ඒ කාලේ. අද කාලේ සේන දලබුව තියෙනවා. එතකොට ඒක විපරම් කිරීම අගයීම ගැන මෙතුමාට කියලා නැති නිසා එතුමා එහෙනම් බලන්න ඕනේ නැහැ. එතකොට කෝවිඩ් එක ගැන පවිත්‍ර වන්නේ හර්ෂි ගරුව මෙතුමියට ඒක බලන්න ඕනේ නැහැ. ඉතින් විපරම් කරන්න අගයීම් කරන්න කියලා නැහැනේ. ඒ වචන උඩ හොම කරන එකයි පරිපාලනය කියන දෙක අතරේ විශාල වෙනසක් තියෙනවා. يعني ඕකේ තියෙනවනේ මොකද්ද සත්‍ය මොකද්ද? තත්ත්වය මොකද්ද කියලා. රියැලිටි එක. රියැලිටි එකනේ. රියැලිටි කියන්නේ තත්ත්වය කියන එක. අපි කොහොමද පරිපාලනය වෙන්නේ? සත්‍ය මොකද්ද? ඒකෙන් එන සත්‍ය මොකද්ද කියලා අපි ඒක හිතන්න ඕනේ. එහෙම නැතුව කොහොම කරන්න බෑ. හොඳයි. හිටපු ජනාධිපති ලේකම්තුමනි මේ වගේ තත්ත්වයන් උඩ පවත්වන පරීක්ෂණ කොමිෂන් සභාව පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් මොනවද ඔබතුමා දන්නේ? මම හිතන්නේ ওই විදිහේ දැන් ඔය මේ බෝම්බ ගැහුවානේ මෙහි කොහෙද ට්වින් ටවර්ස් වලට 9/11 ප්‍රහාරය. 9/11 ප්‍රහාරය සැප්තැම්බර් 11 වෙනිදා. ඒක ගැහුවා තුම කොමිසමක් පත් කරා. ඒ කොමිසම පත් කරේ බුෂ් ජනාධිපතිතුමා. එතුමා පත් කළේ විරල හැබැයි ඒකේ නම් ඔය සමහරට ඔය දඬුවම් කිරීම වගේ දේවල් අඩුපාඩුකම් ගැන කියවුණා මෙයා කියලා තියෙනවා කියලා. අඩුපාඩු ඇත්ත වශයෙන් තිබුණා. ඒ ගැන කිව්වා හැබැයි දඬුවම් ගැන නම් එහෙම මම හිතන්නේ තරම් තිබුණේ නැහැ. තව තිබුණා ප්‍රංශේ මට මතකයි අපේ ජනාධිපතිතුමාගේ අර ක්ලයිමේට් චේන්ජ් ගැන තියෙන මේ UN එකේ ප්‍රංශ ආණ්ඩුවෙන් එක සංවිධානය කරලා තියෙන්නේ. ඒ වෙලාවෙත් මම හිතන්නේ 4-5 දෙනෙක් එහෙ බෝම්බ පුපුරලා මිනිස්සු මරලා අන්තිමට එයාපෝට්ස් වහලා රාජ්‍ය නායකයෝ යනකොටත් පාරවල් වහලා එහෙම කළා තමයි කරේ. එහෙම කරලත් මම දැන් ෆ්‍රෙන්ච් කියලා මිනිස්සෙක් මම හිතන්නේ මට මතක හැටියට හිටියේ ඒකේ සභාපතිවල හිටියේ කණ්ඩායමේ ඒක. හැබැයි ඉතින් දැන් නවසීලන්තේ මම හිතනකො මේ මම දැක්ක ආටිකල් එකක් ලියලා තියෙනවා දුරංගුඩ දිනේෂ් දුරංගුඩ කියන මහත්තයෙක් ලියලා තියෙනවා. ඒ තමයි ඒක පැහැදිලි කරලා තියෙන හොඳ ලස්සනට පුළුවන් අරගෙන කියවන්නේ ඒක හොඳයි. ඒකේ එහෙම කියලා තියෙනවා හැබැයි ඒකේ එකක් තුන ආඩන් අගමැතිතුමිය නවසීලන්තේ එතුමිය මේ සමාව ගත්තා. මේක කනගාටුව ප්‍රකාශ සාමාන්‍ය කනගාටුව ප්‍රකාශ කරා මේක මගේ කාලේ මෙහෙ වුණා කියලා. එතුමිය බොහොම හොඳට ඒක හැන්ඩල් කරා වැඩි. චෝදනාවක් තියෙනවා මේ ප්‍රහාරයෙන් පස්සේ මේ කොමිසම පිළිබඳව පත් කිරීමේදී හිටපු ජනාධිපතිවරයා යෝජනා කරපු මුඛ්‍ය කාරණා මේ කොමිසම තුළින් සොයා බැලිය යුතුයි කියන එක. විශේෂයෙන් මේ ප්‍රහාරය පිටපස්සේ හිටියේ කවුද කියන කාරණේ සොයා බැලීමක් කරනවා වෙනුවට වෙනත් කාරණා පිළිබඳව තමයි සොයා බලලා තියෙන්නේ කියලා. ඔබතුමාගේ ඇත්ත වශයෙන්ම මේ ගැසට් එක අරගෙන බැලුවොත් එහෙම ගැසට් එකේ අංක 9 මට මතක හැටියට අංක 9 යටතේ කියලා තියෙනවා යම් තැනැත්තෙකු හෝ පුද්ගල මණ්ඩලයක් හෝ යම් සංවිධානයක් නැතෝ යම් සංවිධානය හා සම්බන්ධ යම් තැනැත්තෙකු තැනැත්තන් පළවෙනි ඡේදයේ සඳහන් ක්‍රියා මේක කරාද කියන එකත් අනිත් එක තවක් කියනවා මේකට මූල්‍යමය භෞතික හා මානසික වශයෙන් සහාය දක්වපු කට්ටිය. ඒ කියන්නේ ඒක මහා මොලකරු කියන කතාව. හරි. එහෙම කියන්නේ මාස්ටර් මයින්ඩ් කියලා. මේ ගැන මම දැකලා තියෙනවා මේ කාදිනතුමා කියනවා එහෙම කෙනෙක් ගැන නම් කරලා නැහැ කියලා. තවත් උදවිය දේශපාලන මම හිතන්නේ විපක්ෂයේ දැන් ඉන්න മന്ത്രിතුමන්ලා එහෙම කියනවා. එතකොට ගරු සරත් වීරසේකර ඇමතිතුමා කියලා තියෙනවා නවුෆර් කියන එක්කෙනා තමයි මේක මහමුලකරු කියලා. මම ඉතින් ඔය කරන බැලුවා මේ නිගමන සහ නිර්දේශවල නවුෆර් පරීක්ෂණ කොමිෂන් සභාවේ ඒකේ කියවලා බැලුවා ඒක පිටු ගොඩක් තියෙනවා. කියලා බැලුවා මේ නවුෆර් කියන මිනිස්සයා ගැන නිගමනවල එක සැරයක් කියලා තියෙනවා. නිර්දේශවල එක සැරයක්වත් නැහැ. නිර්දේශවල කියලා තියෙනවා වෙන කට්ටියට රාසික් කියලා මිනිහෙකුට නඩු දාන්න, ගලබඩ ඥානසාර හාමුදුරන්ට නඩු දාන්න පුළුවන්ද කියලා බලන්න. සංවිධානයේ තහනම් කිරීම. සංවිධානය තහනම් කරන්න. ඒ විදිහේ යෝජනා තියෙනවා. නවුෆර්ගේ නමවත් නැහැ නිර්දේශවල. නමුත්
ඔය ඇමතුම ගරු ඇමතුමාටත් එතකොට කාජනතුමාටත් තියෙන මම බොහොම ගරු කරන දෙන්නෙක් දෙන්න මම පෞද්ගලික දන්න දෙන්නෙක් නිසා මේ කියන්නේ. ඒගොල්ලන්ට සම්පූර්ණ ගරුත්වය ඇතුව මම කියන්න ඕන වාර්තාවේ 402 වෙනි පිටුවේ තියෙනවා මේ දෙවෙනි පිටුවේ තියෙනවා මේ මේකේ මහමොලකරු කියලා කොමිසමට අත්වැරද්දකින් ලියවුණාද මන් දන්නේ නැහැ. 402 වෙනි පිටුවේ තියෙනවා මේ මෙහෙම තියෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොලකරු ලෙස කටයුතු කළ වහබ්වාදියාවන සහරාන් වර්ෂ 2009 සිට නැගෙනහිර පළාතේ කාත්තංකුඩු ප්‍රදේශයේ දේශනා පවත්වමින් ඔහු විසින් අනුදක්නා ලද ඉස්ලාම් අන්තවාදය පතුරමින් සිටියේ. මට තේරෙන සිංහල අනුව මං හිතන්නේ හොඳට මට තේරෙනවා ඒක. මට තේරෙන සිංහල අනුව නම් කොමිසම මේක ලියන එකෙන් කරලා තියෙන්නේ කවුද මහමොලකරු කියන එක එක්තරා අවස්ථාවකදී හඳුනගෙන තියෙනවා. කවුද මහමොලකරු සහරාන් කියලා. හැබැයි මේකට විරුද්ධව DIG රවි සෙනවිරත්න ශානියා බේසේකට තවත් කීප දෙනෙක් ඒගොල්ල කියලා තිබුණා මේක සාමාන්‍යයෙන් නොවන දෙයක්. මොකද මහමොලකරු ගිහිලා බෝම්බ තියන්න යන්නේ නැහැ කියලා. ඔව්. සාමාන්‍ය ලංකාවේ ඒකනේ මුලින්ම වුණු පළවෙනි තැන ලංකාවද දන්නේ නැහැ එහෙම වුණු. කොහොම වුණත් මහමොලකරු කියන එක ගැන කියන්නේ ඕනෑම සංවිධානයක නායකයා මුලින්ම ඝාතනය වෙලා සංවිධානයේ අඩපණ වෙන්නේ නැහැ කිය. ඔව් අනිත් එක මේ දැන් ඇමතුමාට ආයිමත් ගරුත්වයේ සහිතව මට කියන්න තියෙන්නේ නවුෆර්ගේ කතාව ඒ තරම්ම වෙන විදිහට ඒ සාක්ෂි වලින් එහෙම මට නම් පේන්නේ නැහැ. නමුත් එතුමාට එහෙම පේනවා ඒ සමහරවිට. කොහොම වුණත් මහමොලකරු වශයෙන් කවුරක් නැහැ කියන එක මම පිළිගන්නේ නැහැ. මෙතන මහමොලකරු කියලා එක්කෙනෙක් අඳුරගෙන තියෙනවා. හැබැයි මෙයා ඇත්තටම මහමොලකරුද කියලා මට කියන්න බෑ. ඒක මම හිතන්නේ නීතිපතිතුමයි CID එකේ කවුරුට පරීක්ෂා කරලා බලා ගන්න ඕන දෙයක්. හොඳයි. මේ ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් මේ වගේ වාර්තා නිකුත් වෙච්ච ගමම්ම බොහෝ විට දේශපාලන වාසි ගන්න බොහෝ පිරිසක් උත්සාහ ගන්නවා. විපක්ෂයේ වෙන්න පුළුවන්, ආණ්ඩු පක්ෂයේ වෙන්න පුළුවන්. ඒකේ තරම් හොඳ දෙයක්ද රටකට? මොකද මේ අපිට අදහස තියෙන්නේ මේ වගේ දේවල් නැවත නොවෙන්න වග බලා ගැනීම. හැබැයි ඊට එහා ගියපු දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඉතින් දේශපාලනය කියන්නේ ඒකනේ. දේශය පාලනය කිරීම සඳහා බලය ලබා ගැනීමනේ දේශපාලනය කියන්නේ. ඉතින් එතෙන්දී අපි දන්නවා දැන් ලංකාවේ හැම පක්ෂයක්ම මම මේ අර පක්ෂය මේ පක්ෂය කියන්නේ හැම පක්ෂයක්ම දැන් ඔය ඉස්සර මේ හුඟක් ඉස්සර කාලේ ඡන්ද පෙට්ටිවල පාට කරලා පෙට්ටි දාන කාලේ ඒවයි එහෙමනේ වතුලේ ඉන්න කම්කරුවන්ට එන්න දෙන්නේ නැතුව ගස් කපලා දානවා. මම මොකටද ගස් කපලා දාන්නේ? එන්න දෙන්න ගහනවා, බොහොම ගහනවා. මට මතකයි දැතිගම බයි ඉලෙක්ෂන් එක වෙලාවේ තිබුණු තත්ත්වය මම ඒක ඡන්ද වැඩ රාජකාරී ගිහලා හිටියා. මිනිස්සු කොණ්ඩේ බූ ගාලා ගහලා කඩේ ඉතින් මේකත් ඒ වගේ එකක් විතරයි යන්නේ. මේකත් බලය ලබා දේශය පාලනය කිරීම සඳහා බලය ලබා ගැනීම සඳහා ඒ කියන්නේ දඬුවම් දීම මේ වගේ දෙයකදී දේශපාලනීකරණය වෙයිද? ඒක ඉතින් දඬුවම් ලබන්නා සහ දඬුවම් දෙන්න අතර තියෙන කණුදිනුවක් වෙන්නේ. යන්නේ කල්පනාකාරී වෙන එක හොඳයි. මොකද කාරණේ එහෙම වෙන්න ඉඩක් තියෙනවා කියලා සමහරු කියනවා. මම දන්නේ නැහැ එහෙම වෙයිද කියලා. සාමාන්‍ය උණුතේ දෙක පුදුමකුත් නෙමෙයි සාමාන්‍ය. මොකද ඒක තාමත් දේශපාලනයේ කැලලක් නේ. දේශපාලනයේ කැලලක් ඒක. හොඳයි මගේ අවසන් ප්‍රශ්නය ඔබතුමාගේ. ඔබතුමාගේ ජීවිතේ බැරෑරුම් අවස්ථා දෙකකට මුහුණ දීලා තිනවා. මම හිතන විදිහට ඔබතුමාගේ රාජකාරීමේ ජීවිතේ එකක් ඔබතුමා සාම ක්‍රියාදාමයේ පණ ගැන්වෙන යුද්ධ අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා රටේ. ඊටමත් බැරෑරුම් අවස්ථාවක. ඊට පස්සේ ජනාධිපති ලේකම්වරයා ඒත් මේ තියෙන තත්වයන් මත ඔබතුමා බොහොම බැරෑරුම් රාජකාරියක් කරන්න ඇත්තේ කියලා හිතෙනවා. ගොඩක් රහස් ඇති ඔබතුමාගේ මේ පිළිබඳව. කවදාද හරි දවසක ඒවා එලි දක්වන්න පුළුවන් වේද අදහසක් තියෙනවද? රහස් නම් එලි දැක්වෙන්නේ නැහැ. මොකද කාරණේ රහස් නේ. සමහර රහස් තියෙනවා මුද්‍රණයට යනකොට කියන්න පුළුවන් අනාගතයට අතීතයට බලපාන විදිහට මේ යමෙකුට දැනගන්න. නෑ සාමාන්‍යයෙන් මම මේ දවස්වල පොඩ්ඩක් ලියලිය ඉන්නවා. හුඟ දවසක් කලේ දැන් ලියලිය ඉන්නවා. ඉතින් ඒක මේ තාම පිට කරන්න ඕන. එහෙමයක් පිට කරන්න ඕන. හැබැයි ඉතින් මේ ඔය සමහරට ඒ වෙයි මේ සමහර මගේ තර්ක මේ ඇරෙන තව තියෙනවා. දැන් මේ දැන් ඔය කොමිෂන් රිපෝට් ගැන මගේ අර පත්‍රේ ලියපු ආටිකල් එක බැලුවොත් එම් පෙනේ සමහර තැන්වල මම බොහොම මේ හාස්‍යයෙන් බලන විදිහවල තියෙන මේ දැනුම් තීරුම් කියන උදවිය
කරන වැඩ උදාහරණ වශයෙන් ඔය නීතිපතිතුමාට පොත් දෙන්න බෑ කියන එක කතාව වොලියම්ස් 22ක් දෙන්න බෑ කොහොම මට ඒක සාමාන්‍යයෙන් මේ රාජ්‍ය සේවයේ හිටිය මිනිහෙක් වශයෙන් මට ඒක මේ අර සිංහලෙන් කියන අල්ලන්නේ නැති කතාවක් ඒක. ඉතින් මට අල්ලන්නේ නැහැ කියලා මම මොනව කරන්නේ? බලේ තියෙන කට්ටිය එහෙම කරනවා නම්. හරි. හොඳයි. ඔබතුමාට දීර්ඝායුෂ පතනවා තවදුරටත් මේ අදහස් උදහස් රටට බෙදා දෙන්න, කතා බහ කරන්න, කෙනෙක්ව දැනුවත් කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වැඩසටහන අවසන් කරනවා. බොහොම ස්තුතියි මට මේ අද පැමිණෙන්න කියලා ආරාධනා කරාට සීරසරත් මම ස්තුතිවන්ත වෙනවා ධර්මශ්‍රීටත් මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. මේ අවසන් වන්නේ සිතිජය කාලීන සංවාදාත්මක වැඩසටහන යලිත් හරබර සාකච්ඡාවක් තුළින් එක් වෙනතුරු අපි අදට සමුගන්නවා.